දෙවයාගේ තුර නැසී ගිය විල්බර්ට් අතනායක, සුපායා පෙරේරා, ජෝසපින් පෙරේරා, මැටිල්ඩා පෙරේරා, ජෝසප් පෙරේරා, අජිත් රෝහන්, ජෙරල් සැම්සන් අතනායක යන ආත්මයන්ට නිත්‍ය සැතපීමේ ආඥා කරමු. මගේ ආදර ප්‍රේමාන්තනේ වගේම අද අපි ජේසුට ස්තුති කියමු. අද අපි මිසමට ලස්සන දවසක්. ඒකේ පලන වෙලා ගන්නව ගොඩාක් දෙනෙක් ඉන්නවා. හැම ස්වාමි පුරුෂයෙක්ම බිරිඳක්ම ජේසුගේ ආදරයක් දැක්ක ඒ මොහොතට අපි ස්තුති කියමු. මිසම තුළ දයාබර ප්‍රබෝධයක් ඇති කරපු අපිට සහාය වෙච්ච විශ්වාසන ප්‍රවර්ධනයේ පියතුමන්ලා හැම දෙනෙක්ම දේවයාගේ තුළ ස්වාමීන් වහන්සේට ඔප්පු කරමු. හෙට දවස බාර කරමු. හෙට පවුල් දිනය එවෙනුවෙන් අපි ආඥා කරමු. මේ දේවයාගේ ඔප්පු කරමු. හැම පවුලක්ම මිසම එකතු වෙන්නට ඕනේ කියන තැන අපි මැදිහත් වෙමු. ඒ වගේම අද දවස් සංවිධානය කරන්නට උදව් වුණු දයාබරව අපිට සහෝදර දයාවෙන් එකතු වෙච්ච හැම කෙනෙක්ම අපි ස්වාමීන් වහන්සේට ඔප්පු කරමු, බාර කරමු. ඒ වගේම SVPK තරුණ සමිතියේ දුවල පුතාලා තමයි අද දවස් සංවිධානය කරේ. පුතේ job well done. ඒ දේ ලස්සනට සංවිධානය කරා. ඔබගේ සමිතියේ ඉදිරියේ ප්‍රවර්ධනය හැම කටයුත්තක්ම ස්වාමීන් වහන්සේට බාර කරමින් මේ උතුම් මයාගයට අපි සහභාගී වෙන්නට සූදානම් වෙමු. දෙවියන් වහන්සේ මා විමසා බලා මාගේ සිත දැනගත මැනව මගේ මාර්ගයන් දුෂ්ට වීමට ඉඩ නොදී සදාතන මාර්ගයෙහි මා ගෙන ගිය මැනව. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්න් වහන්සේගේද නාමෙන් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයක්, දෙවි පියාණන්ගේ ප්‍රේමයත්, ශුද්ධාත්මයන්න් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමග පවතිවා. ගඟට මුල් ඇදපු ගහක්සේ සමිඳුන්ව විශ්වාස කරන චරිතයක්. මිය යන සුළු සිරුර ශක්තිය කරගෙන මිනිසුන්ව විශ්වාස කරගෙන සමිඳුන් කෙරෙන් හැරී ඉවත්ව යන සාපලත්ෙක්. ස්වාමීන් වහන්සේ තුල මුල් අදින්නට පාලු කරේ පඳුරක් වගේ යහපතක් පැමුණුනාම නොදැනෙන සංවේදී නැති චරිත දෙවියන්ගෙන් ඈත් වෙද්දී නිතැතින්ම සහෝදරයාගෙන් ඈත් වෙන බව යථාර්ථයක් වෙච්ච ධනවතාගේ ජීවිතය. ස්වාමීන් වහන්සේ තුළ යැපිච්ච ලාසරස් වගේ උන්වහන්සේගේ පාමුල යැපෙන ගඟට මුල් ඇදපු චරිතයක් වෙන්නට වචනය ආරාධනා කරනවා අද දවසේ. එනිසා මගේ සංවේදී නැතිකම ගැන අතපසු කිරීමේ පාපය තුළ මගේ ජීවිතයේ මගේ ගාවම ඉන්න බිරිඳ ලාසරස්, ස්වාමි පුරුෂයා ලාසරස්, මගේ දුව පුතා ලාසරස්, මගේ අම්මා තාත්තා ලාසරස්ව අඳුරගත්තේ නැතිකම ගැන ස්වාමීන් වහන්සේගෙන් සමාව ඉල්ලලා අපි මෙසේ කනලව් කරමු. සියලු බල ඇති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවත් ගන්න මරියතුමියද සිරසිර දූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සිළු බල ඇති දෙවි ස්වාමීන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ස්වාමීනි කරුණා කළ මැනව, ස්වාමීනි කරුණා කළ මැනව. ක්‍රිස්තුනි කරුණා කළ මැනව, ක්‍රිස්තුනි
ස්වාමීනි කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව. අපි යාඥා කරමු නිදොස් බවට ඇලුම්ව ඒ අප තුළ ජනිත කරන්න වූ දෙවි ස්වාමීනි අප හෘදයන් ඔබ වෙත ඇදගත මැනව මෙලෙස වහන්සේගේ ආත්මයන්ගේ ප්‍රේමයෙන් දැල්වී විශ්වාසයේ ස්ථීරව යහපත් ක්‍රියාවන් නිරත වීමට අපට මඟ සැලසුව මැනව මේ කිදි භාෂුදාත්මයන් සමග එකම දෙවියන් සදාටම වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද වහන්සේගේ පුත්‍රයාණන් අපගේ ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ජෙරමියා දිවිසවරයාගේ පොතෙන් උපුටාගත් කොටසකි. සමිදානෝ මෙසේ වදාරන සේක. මිනිසුන් කෙරෙහි විශ්වාසය තබන මේ යන සුළු සිරුරු ශක්ති කරගෙන සමිඳුන් කෙරෙන් හැරී ඉවත්ව යන මිනිස්සාසා බලද්දකි. ඔහු පාලු කෙරෙහි ඇති පඳුරකට සමාන වේ. යහපත පැමිණී විට එය ඔහුට නොපෙනේ. පාලු කෙරෙහි වියලි තැන්හි මිනිසුන් නොවසන ලුණුබිම්හි ඔහු වාසය කරයි. සමිඳුන් කෙරෙහි විශ්වාසී තවන සමිඳුන් තරයේ විශ්වාස කරන මිනිසා භාග්‍යවන්තයෙකි. ඔහු ගන්නයුරේ සිටුවා ඇති ගඟටම මුල් ඇද ඇති ගිම්හානයට කිසි බියක් නැති කොළ පරවී යාමක් නැති නියඟ කාලය ගැන කරදර නැති නොනැවති දිගටම පළදාවක් ඇති ගසක් හා සමාන වේ. අන් කිසිවකට වඩා සිත කපටිය හැම අතින්ම එය දූෂණය වී ඇත. ඒ තේරුම් ගත හැක්කේ කාටද? සමිඳුන් වන මම මිනිසාගේ සිත සෝදිසි කර බලමි. මිනිසාගේ හදවත පරීක්ෂා කර බලමි. එසේ කරන්නේ මිනිසාගේ හැසිරීම අනුව ඔහු ජීවත් වන පිළිවෙල ලෙස ඔහුට විපාක දෙන පිණිසය. දේව වචනයේ මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර සමිඳුන් කෙරෙහි අදහන තැනැත්තේ ආශිර්වාදකි. සමිඳුන් කෙරෙහි අදහන තැනැත්තේ ආශිර්වාදකි. සමිඳුන් කෙරෙහි අදහන තැනැත්තේ ආශිර්වාදකි. දුනනන් උපදෙසනුව නොයන පව්කරුවන්ගේ මග නොයන දෙවිතුන් කරහන්න සුරු නොකරන සමිඳුන්ගේ විනෙහි ප්‍රීති ප්‍රමෝදිත වන දිවාඩය භාවනා කරන මිනිසා භාග්‍යවන්තයෙක් වන්නේය. සමිඳුන් කෙරෙහි අදහන තැනැත්තේ ආශිර්වාදකි. ඔහු එළදොළ අතර සිටුවා ඇති නියම කලට පල දාරන කොළ පරවී නොයන ගසකට සමානය. ඔහු කරන සෑම දේ සරුසාර වේ. දමිටුන් හට සමිදානෝ සරණ වනසේක. පවිටුන්ගේ මාර්ගයේ විනාශයට යන්නේය. සමිඳුන් කෙරෙහි අදහන තැනැත්තේ ආශිර්වාදකි. සුභජන සඳහනකට සිටින්න. ගරුපෙස සොම්
වහන්සේ ඔවුන්ට කතා කොට ලෝකයේ ආලෝකය මමය මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිරෙන ජීවනයේ ආලෝකය ලබන්නේ යයි වදාළසේක. ගරදසුම් නිතිහි මිවේ ගෙලවුම් කරු කිතු සමිදී. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ලෝකතුමන් විසින් ලියන ලද දේ වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. අගනා නීර රක්ත වස්ත්‍ර හා සිනිඳු සේද රෙදි හැඳගත් සැමදා සැප විවරණයෙන් කලිය වූ එක් ධනපතියෙක් විය. ඔහුගේ නිවසේ දොරටුව ළඟ ඇඟ පුරාම වන තිබූ ලාසරස් නම් එක් හිඟන්නෙක් ගෙනවුත් තබන ලදී. ඔහු ධනපතියාගේ කෑම මේසයෙන් වැටෙන කැබලි වලින් වුවද සාගිනි නිවා ගැනීමට සතුටු විය. බල්ලෝ පවා ඔහුගේ වනලෙව කෑවෝය. ඒ හිඟන්නම් මියගිය පසු දෙවදූතයන් විසින් ඔහු ආබ්‍රහම් ළඟට ගෙන යන ලද්දේය. ධනපතියා මැරී භූමදානය කරන ලද්දේය. ඔහු ආත්ම භවනයෙහි වද විඳිමින් ඇසසුවා ආබ්‍රහම්ද ඔහුගේ තුරුලේ හුන් ලාසරස්ද දුරින් දැක මොරගසා ආබ්‍රහම් පියතුමෙනි මට කරුණා කොට තම ඇඟිලි තුඩ දියේ ගල්වා මගේ දිව තෙමාලන පිණිස ලාසරස් එවනු මැනව. මද මේ ගිනි ජාලාවෙහි දහදුක් විඳිමි කිය. එත ආබ්‍රහම් පිළිතුරු දෙමින් පුත්‍රය ඔබ ජීවත්ව සිටියදී හැම සැපතම ඔබට තිබුණු බවද එලෙසම හැම විවතම ලාසරස් තිබුණු බවද සිහි කරන්න. දැන් ඔහු මෙහි සැනසෙලි ලබයි. ඔබ දහදුක් විඳින්නේය. එපමණක් නොවේ මොබින් ඔබ වෙත යාමටවත් ඔබින් අප වෙත ඒමටවත් කැමති වූවන්ට එය කළ නොහැකි වනසේ ඔබ හා අප අතර පරතරයක් පිහිටුවා ඇතැයි කීය. ධනපතියා නම් පියතුමනි මගේ සහෝදරයෝ 5 දෙනෙක් සිටිති. ඔවුන්ද මේ වද වේදනා ඇති ස්ථානයට නොපැමිණෙන්න පිණිස මගේ ඔවුන්ට අවවාද දෙන්නට ලාසරස් මාගේ පියාගේ ගෙදරට යවන මෙන් ඉල්ලමි කිය. එත ආබ්‍රහම් කතා කොට මෝසස් සහ දිව්‍යසිවරයෝ ඔවුන්ට සිටිති. ඔහු ඔවුන්ට සවන් දෙත්වායි කීය. ඔහු කතා කොට එසේ නොවේ. ආබ්‍රහම් පියතුමනි බලවුන් කෙරෙන් එකෙකු ඔවුන් වෙත ගියොත් ඔවුන් පසුතැවී සිත් හරවාගෙන ඇතැයි කිය. ආබ්‍රහම් පිළිතුරු දෙමින් ඔහු මෝසස්ටත් දිව්‍යසිවරයන්ටත් සවන් නොදෙත් නම් මලවුන්ගෙන් උත්ථානයට පැමිණියෙකුවද ඔහු විශ්වාස නොකරති ඔහුට කීය. ස්වාමින් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමාන්තනි දින 3 ඥානකාන්තයේ පළවෙනි දවස මෙසේ අවසන් කරද්දී උන්වහන්සේගේ වචනය දෑබරව අපිට මතක් කරනවා මිනිසුන්ව ශක්තිය කරගෙන මිය යන සුළු සිරුර ශක්තිය කරගෙන සමිඳුන් කෙරෙන් හැරී ඉවත්ව යන මිනිසා සාපලත් එක්. මොගොඩාක් වෙලාවට දේවල් කරද්දී ජේසුට බාර කරලා තමයි කරන්නේ. ඒ බාර කරන වෙලාවේදී අද හැබැයි මම මගෙන් කෙනෙක් ඇහුවත් ෆාදර් මොකද මූණ හරි නැත්තේ කියලා. මූණ හරි නැති වෙන්න හේතුවක් තිබුණා. ඒ මුකුත් නෙමේ මට හිතුණා අපරාධේ ෆේත් ඇනිමේෂන් ටීම් එකම ඉන්න වෙලාවේ හවසත් මේ වෙලාවෙත් වැඩසටහනක් දැම්මනම් තවත් වටිනව නේද කියලා. තවත් වැඩසටහනක් දැම්මනම් වටිනව නේද කියන එකත් එක්ක තමයි මම පොඩ්ඩක් අවුල් ගිහිල්ලා හිටියේ. අපරාධේ හෙට දවසෙත් කොහොම හරි ගෙන්න ගන්න තිබුණා නේද? ඒ ෆාදර්ස් සම්ර ගේන්න පුළුවන් තිබුණා නේද කියලා හිතද්දි තමයි කල්පනා කරේ. බලන්න දැන් ටිකකට ඉස්සෙල්ලා වෙනකනුත් පාපොච්චාරණය ඇහුවා. එතකොට පාපොච්චාරණය ඇහද්දි සහ තවත් එකකින් වැඩසටහනක් ඔබා ගත්තා නම් පාපොච්චාරණයට තියෙන වෙලාව ඒකට තියෙන අවස්ථාව නැති වෙනවා. තවත් අපි රෂ් එකකට යනවා. ඉතින් ජේසු හරි ලස්සනට එක සැලසුම් කරා. ඉතින් ඒක ස්වාමීන් වහන්සේට ඇත්තටම ස්තුති කරනවා. ඒ අපි අපේ ශක්තිය නෙමෙයි
උන්වහන්සේගේ ශක්තිය දරා දෑබරව අපිට පෙන්වන අවස්ථාවක්. උන්වහන්සේ තුළ යැපෙනවා කියන එක. ඒ වගේම පෞද්ගලිකව මගේ ප්‍රමාන්තනේ මට දෙවනි ටෝක් එකේදී මම සම්පූර්ණයෙන්ම ටෝක් එකේ හිටියා. අම්මලාට කතා කරපු ටෝක් එක. ඒ ෆාදර් කතා කරපු හැම දෙයක්ම පෞද්ගලිකව පාපොච්චාරණයේ අගය කියන එක සහ කේන්ති යන එක ඒක මට ඇතුළටම වැදුනා. ඒ කියන්නේ මේ මටමයි කියන්නේ කියන එක පුදුම විදිහට මට තේරුණා. ඉතින් මගේ ජීවිතෙත් ලස්සන පාපොච්චාරණයක් කරගන්න අවස්ථාව හම්බුණා. මම ඉඳලා තියෙන්නේ මාව ශක්තිය කරගත්ත තැනකට යකා අරගෙන යන්න හදද්දිම ඒක චප්ප කරලා කඩලා ස්වාමීන් වහන්සේ ඒ ලස්සන අත්දැකීමට මාවත් පෞද්ගලිකව ගත්තා. ඉතින් ඒක හරි ලස්සන අත්දැකීමක්. එකයි මාත් මෙතන ඉන්නේ මගේ ආදර ප්‍රමාන්තේනේ. අපි චතාරික වන්දනා ගමනේ ගලා යෑමක ඉන්නේ. පැහැදිලි ගලා යෑමක්. ඒක ඊයේ දවසට අද දවස හරි ලස්සන සම්බන්ධ වෙනවා. ඊයේ ඔබට මතක නම් මං කියන්නේ ඊයේ උන්වහන්සේ කතා කරේ සෙබදිගේ පුත්තු දෙන්න අම්මව ඉස්සරහට ධම්මලා අහනවා මිසි සෙබදි ඇවිල්ලා අහනවා ශලෝමි නම මගේ පුතාලා දෙන්න වහන්සේගේ දෙපැත්තෙන් තියාගන්න කියන ආරාධනාවක්. නමුත් අද උන්වහන්සේ කතා කරලා කියනවා පුතේ ඔබ ඉන්නේ මගේ දෙපැත්තෙන් ඉන්න නෙමෙයි. ඔබ ඉන්නේ මගේ ඇතුළට යන ගමනකට. ඇතුළට යන ගමනක්. දෙපැත්තේ ඉඳලා වැඩක් නැහැ. ඒ කියන්නේ ජේසුත් එක දෙපැත්තේ ඉන්නවා කියන තැනක නෙමෙයි. ඇතුළට. ඒ කියන්නේ ඇතුළට යන තැනක්. ඇතුළට යන ගමනක්. ඇතුළට යන ගමනක් කියද්දි ඒ කියන්නේ අද මට පොඩ්ඩක් දෙපැත්ත අමතකුණා. ඒක කියද්දි මතකුනේ දෙපැත්තක් තියෙනව නේද කියලා ඉස්සරහම නෙමෙයිනේ. ඇතුළට යන ගමනක්. ඇතුළට යන ගමනක්. එතකොට අද උන්වහන්සේ කතා කරලා කියනවා මේ චතාරිකයේ බර මතක නම් අලුබදාදා මගේ ප්‍රේමාන්තේනේ. අලුබදාදා උන්වහන්සේ කතා කරා ඇතුල් කාමරයට තාත්තත් එක්ක යන්න. එළියේ ගනුදෙනුවක් නෙමෙයි ඇතුලේ ගනුදෙනුවක්. ඒක පාපොච්චාරණය තුළ අපි ලස්සනට අත්දකින්නේ ඇතුලේ ගනුදෙනුවක්. ඒ කියන්නේ ඇතුල කඩාගෙන යන තැනක්. අපි ඔක්කොම හිතන්නේ දෙපැත්තක් ගැන, එළියක් ගැන. තේරුණාද කියන එක? මේ එළියක් ගැන කතා කරන වෙලාවේ ස්වාමීන් වහන්සේ අද කතා කරනවා ඇතුලාන්තයක්. මගේ ආදර ප්‍රේමාන්තයනේ අද අපි සුවිශේෂයේ දකින්නේ ධනවතා සහ ලාසරස් කියන චරිත. ධනවතා සහ ලාසරස් කියන චරිත. මේ බලන්න වචනය අගන නීල රක්ත වස්ත්‍රහා සිනිඳු සේද රෙදි හැඳගත් හැමදා සැප විවරණයෙන් කලියවූ එක් ධනපතියෙක් විය. මේ එළියේ දෙපැත්තේ මහිමය ග්ලෝරි අත්දකින්න තැනක්. දැන් එතන දෙපැත්තක් නෙමෙයි. මේ මිනිස්සයා අගනාස හැමදාම සුඛ විවරණයෙන් වාව් කියන තැනක එයා ජීවත් වෙච්ච කෙනෙක්. අමදනාස කතා කරන්නේ ඊට වෙන ගමනක් ගැන. ඒ මිනිස්සයාට නමක් නැහැ. ධනවතෙක්. අනන්‍යතාවයක් නැහැ. ධනවතෙක්. හැබැයි ඊළඟ කොන්ට්‍රරි අනිත් පරස්පර විරෝධී ඊළඟ චරිතය බලන්න. ඔහුගේ නිවසේ දොරටුව ළඟ ඇඟ පුරාම වන තිබූ ලාසරස් නම් එක් හිඟන්නට නමක් තිබුණා. ලාසරස් කියන්නේ මගේ ආදර ප්‍රමාන්තයනේ. බයිබලයේ හැම නමකටම තේරුමක් තියෙනවා. බයිබලයේ හැම නමකටම තේරුමක් තියෙනවා. අපේ නම් වලට තේරුමක් නැති වුණාට තේරුණාද කියන එක. කලන කියන එකට තේරුමක් තියෙනවා. ඉන්ෂාර කියන එකට තේරුමක් නැහැ. ඒක ලස්සනයි නිකන් ශාෂා එකක් තමයි. ඒක ඉතින් අපේ තාත්තා අක්කා ඉන්ෂිරා, නංගි ඉන්ෂිකා, මම ඉන්ෂාර, නංගි මල්ලි ඉන්ෂක විදිහට අර ෂා නිකන් ෂා මරු ෂා කියන අර්ථයෙන් වෙන්නේ නැති දාන්න නැත්තේ මගේ ප්‍රමාන්තිනේ. ඒකට තේරුමක් නැහැ. ඉන්ෂාර කියන එකට සෙමිනේරිය කිව්වේ අවිචාර කියලා. රදගුරුතුමා කතා කරලා කිව්වා අවිචාර ඉන්ෂාර කලන අවිචාර කියලා තමයි කිව්වේ. අපේ නම් වලට තේරුම් නැති වුණාට මගේ ආදර ප්‍රමාන්තයනේ උන්වහන්සේ නමක් මේ බයිබලයේ උපමාවල එකම උපමාව මට මතක හැටියට කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් නිවැරදි කරන්න. එකම උපමාව මට මතක හැටියට මොකද ඔන්ලයින් බලන අය ටක් ගාලා මැසේජ් එක දානවා. ෆාදර් වැරදි. ඒ කියන්නේ ෆුල් ඇටෙන්ෂන්. ඒක හරි ලස්සනයි. ඉතින් මටත් වරදින්න පුළුවන්. යානේකුම් අඩිසරක්කුම් ඇතාටත් පයලිස්සනවා. තේරෙනවද කියන්නේ? ඊමන් හෝමෝ නොඩ්ස් කියලා ඉංග්‍රීසි වලින් කියනවා. ඒ කියන්නේ යාටත් නිදිමත යනවා. ඒ වගේ මට වරදින්න පුළුවන්. ඉතින් එතනදී උපමාවක නමක් තියෙන මෙතන. ලාසරස්
ලාසරස් කියන වචනේ තේරුම මගේ ප්‍රමාතනේ එලියේසර් කියන්නේ God is my helper. ස්වාමීන් වහන්සේ මගේ උදව්කරුවා සහායදායකයා. උන්වහන්සේ මගේ helper, he is my helper. මගේ සරණය ඔබ වහන්සේ. ධනවතට නමක් නැහැ. හිඟන්නට නමක් තියෙනවා. හිඟන්නගේ නම ASCII ඊටත් වඩා මගේ ප්‍රමාන්තෙනි බල්ලෝ එයාගේ තුවාල ලෙව කන තනටම එයා වැටුණා. හැබැයි ආදර ප්‍රමාන්තෙනි බලන්න ඒ වචනේ හරි ලස්සනයි. ලාසරස් නම් එක් හිඟන්නෙක් ගෙනවුත් තබන ලදී. උස්සගෙන ඇවිල්ලා තියනවා ධනවතාගේ ගෙදර. ඒ කියන්නේ එයා දන්නේ එදා කොහොමද කන්නේ කියලා හිඟන්නෙක්නේ. එයා දන්නේ එදා කොහොමද කන්නේ. හැබැයි මෙන්න දේව දූතය උස්සගෙන යනවා වගේ සිද්ධියට අරගෙන ගිහිලා තියනවා. ඒක හරි ලස්සනක් දැකීමක්. මගේ ආදරේ බෙමන්දේ ස්වාමීන් වහන්සේ සැලසුම් කරන විට අද මම හවස ඇඟ හොද ගන්න යනකනුත් මේ කොමිසම් කරලා මම ඇත්තටම ජේසුට දොස් කිව්වා. අනේ ස්වාමීනි ඇයි මෙහෙම කරේ? මීට වඩා මට හිතෙනවා තාත්තලාගේ ටෝක් එක 10ට ඉවර වෙද්දී ඊට වඩා තව එකක් යන්න තිබුණා. තව ටෝක් එකක් දෙන්න තිබුණා. එක වෙනකන් තියන්න තිබුණා. ඊට පස්සේ හවස හැබැයි හවස මම එතන තමයි තේරුනේ. මේක ස්වාමීන් වහන්සේම සැලසුම් කරන දෙයක්. ඔබට මේ පූජාව අදාළ නැත්නම් අද ඔබ මෙතන එන්නේ නැහනේ. ඔබට මේ දවසේ 40 දවස් අදාළ නැත්නම් අද ඔබ මෙතන ඉන්නේ මොකද? කොච්චර මහන්සියක්ද? හැබැයි ඔබ අද මෙතන ඉන්නවා. සමහරට මේ දරුවෝ උදේ ඉඳන් මෙතන ඉන්නවා. ඒ කියන්නේ ස්වාමින් වහන්සේගේ දෙයක් මේක. උන්වහන්සේ සැලසුම් කරපු විදිහක්. මගේ ආදර බෙමන්ත්‍රී සමහරට උන්වහන්සේ ඔබ මාව උස්සගෙන ගිහිලා තියන්නේ සිද්ධිවලට. උන්වහන්සේ තුල යැපෙනදී පුදුම විදියට උන්වහන්සේ ඒ සිද්ධි ඒව අරගෙන ගිහිලා තියන්නේ. ගෙහන් බේතුමා මට කිව්වේ සිකුරාදා බටගම ප්‍රෝග්‍රෑම් එකක් කරන් තිබුණා. නැත්නම් මම දවස් 3ක් බුක් කරලා තිබුණේ. මට ඇත්තටම උඩනවා පෞල් දිනය. ඊට පස්සේ මට දැන් මම අහද්දි ෆාදර් ගෙහන්ගෙන් ෆාදර් ඊයේ කොහෙද හිටියේ දලුගම මට කියනවා ෆාදර් සෙන්නක ආයිත් වත්තේ තිබුණේ සවුන්ඩ්ස් දාලා. ඒ කියන්නේ ෆේත් ඇනිමේෂන් ටීම් එකම ඇවිල්ලා පෞල් දිනයක් ටොක්ස් තුනක් එකක් යාඥා ජීවිතය එකක් දරුව මොකද්ද මම ටොක්ස් තුනක්. දැන් මේම උදේ කෑම මේසේ මට කියද්දි අයියෝ මොකක්ද අප්පා හෙට පෞල් දිනයට උන්වහන්සේලාට එන්න තිබුණේ අපරාධි දැන් මට්ටමද මේක දැන් ඔන්න එහෙම හිතෙද්දි මගේ ප්‍රමාන්තේනේ එහෙම හිතෙද්දි කියනවා බටගම ප්‍රෝග්‍රෑම් එක කැන්සල්. ඒ කියන්නේ දැන් මම අපොයින්ට්මන්ට් එක දාද්දි බටගම ප්‍රෝග්‍රෑම් එකක් තිබිලා. එතකොට අපොයින්ට්මන්ට් එක දාලා ඉවරනයින් පස්සේ බටගමට කොරෝනා. තේරුණාද කියන්නේ? බටගමට කොරෝනා ප්‍රෝග්‍රෑම් එක කැන්සල්. ෆාදර්ස්ලා තැන් වල ප්‍රෝග්‍රෑම්ස් බාර අරගෙන අඩු ගානේ පාද නමස්කාරයටවත් එක්කෙනෙක් නැහැ. තේරුණාද කියන එක? මේක මම කරපු දෙයක් නෙමෙයි. උන්වහන්සේ කරපු දෙයක්. මගේ ආදරේ සමහර සිද්ධිවලට උන්වහන්සේ උස්සගෙන ගිහලා දානවා. ඒ උන්වහන්සේගේ ප්‍රොවිඩන්ස් කියන්නේ වෙනම තැනක්. ඔබ ස්වාමීන් වහන්සේ මත යැපෙන කෙනෙක් නම් ඔබ බලාගන්නේ උන්වහන්සේ God is my helper. මගේ ආදරේ බෙමන්තේනි ඒ නිසා සමහරට ඔබ මේ අද තාත්තලා අඩු වෙන්න හේතුව ගෑස් පොලිමේ ඉන්නේ නැතිලු. තේරුණාද කියන එක? තාත්තලා අඩු නැහැ මයි ප්‍රමාණතනේ හොද්දට ආවා. තේරුණාද කියන එක? ෆාදර්ස්ලා බලාපොරොත්තුනේ 30යිලු. ඕනම මිනිස්සමක 30කට වඩා එන්නේ නැහැ. අපි ලෑස්ති පිට ඉන්නේ. ඉච්චර කොමිසම් වලටත් ඕනේ නැහැ. ෆාදර් කියාගෙන ආවේ මම බය හිටියේ පණ තියන්න කෙලින්ම 60ක් විතර ආවා. 60ක් විතර ඇවිල්ලා කොමිසම් කරලා ඒක ලස්සනක් දැකීමක්. මගේ ප්‍රමාණතනේ එතකොට ගෑස් පොලිමේ දැන් පෙට්‍රලුත් නැහනේ. පෙට්‍රලුත් නැහනේ. ඒකටත් පෝලිං ඉන්න ඕනේ. ඔබට ලයිටුත් නැහනේ. තේරුණාද කියන්නේ? අපිට මේ 40 days ඉඳලා කොහෙද මන් දන්නේ ලයිට් කපන්නේ. දැන් මේ ඔක්කොමත් එක්ක ස්වාමීන් වහන්සේ කතා කරන්නේ උන්වහන්සේ මත යැපෙන කෙනෙක්. ෆාදර්ත් එක්ක කතා කරද්දී කියනවා ෆාදර් මං අහුවා ඩීසල් කොහමද? ෆාදර්ලාගේ වෑන් එකක් තියෙන්නේ ඩීසල් කොහමද කියලා අහද්දී ෆාදර් කියනවා දැන් මගේ ආදර මෙමන්දිනේ මම පොඩ්ඩක් පැක් කරන් ඉන්නේ හොදේ. කියන්න එපා. තේරුණාද කියන එක? ඩීසල් කෑන් ටිකකට මම පුරවගෙන ඉන්නේ. දැන් තව ෆුල් ටැංක් එකකට දෙකකට මට ඩීසල් තියෙනවා. තේරුණාද කියන එක? ඉතින් මම දැන්
ෆුල් ටැන්ක් දෙකක් වෙනකන් මගේ හරි හරි කියලා වෙන්නේ හොඳේ. ඊට පස්සේ මතන අර ඔන්ලයින් ආගෙන ඉන්න හිටන්නේ ඩීසල් ගන්න මෙතන මගේ ආතර ප්‍රමන්ද හරිද. ඉතින් කට වාචාලකමට මොනවා කරන්නද. ඉතින් එතකොට ෆාදර් මට කියනවා මගේ ඩීසල් දන්නේ නැහැ ෆාදර්. මඩුපල්ලිත් ගිහලා ආවා. මඩුපල්ලි ගිහලා ආවා. එතකොට මගදී ටැංකිය ඉවර වෙද්දි එක මන් දන්නේ මොකද්ද මග ෂෙඩ් එකක බවුසර් එක ආවග මම පොලිම හැදෙtti ධම්ම ඇතුළට තුන්වෙනියට ආවා ඩීසල් ෆුල් ටැංකිය ඇව්වා. මට විලිලැජ්ජාවේ පණ ගියා. තේරුණාද කියන එක? ඒ කියන්නේ එතකොට අපි ඔටුවෝ. තේරුණාද කියන එක? මගේ ආදරේ මන්දනේ ලාසරස්. ඒ කියන්නේ ඔබම මාව මෙහෙවන විදියක් තියෙනවා. ඒ කියන්නේ ඔබ මාව මෙහෙවන විදිය. ඒ කියන්නේ ඒක දවස ගානේ යැපෙන චරිතයක්. ස්වාමීන් වහන්සේ ඔබ මාව අරගෙන යන විදියක්. උන්වහන්සේ මාව බලා ගන්න විදියක්. ඒ කියන්නේ මේ මිනිස්සයාගේ තුවාල හොරි බල්ලෝ ලෙව කනවා. හැබැයි උන්වහන්සේ කොහොම හරි කවුද කියලා නෑ උස්සගෙන ගෙනල්ලා ඒ ධනවතාගේ මේස ගාවින් තියෙනවා. ධනවතා දවනසා මේසේ දිග අරගෙන නැත්ද චතාරි කියන්නේ මේ වෙන්නේ නැදින ආයිත් ඉතින් හැම් බේකන් දානවා කකුල් අදිනවා නැත්ද ඊට පස්සේ ඒගොල්ලන්ගේ සම්ප්‍රදාය තමයි මගේ ප්‍රමන්තේ නේ. සාමාන්‍යයෙන් ධනවතු කද්දි පේපර් සර්වියට් නැහනේ. පාන් කෑල්ල අරගෙන මැද පාන් පෙත් අරගෙන මැද තිබෙන පාන් කෑල්ල කඩනවා. කඩලා අත පීදාන්නේ එකෙන්. අර තෙල් ඔක්කොම යනවා එකෙන් පිදාලා විශ්සි කරනවා. මේකේ වචනේ තියෙන්නේ ඔහු 21 ඔහු ධනපතියාගේ කෑම මේසෙන් වැටෙන කැබලි වලින් වද සාගින නිවා. නැත්තම් කැබලි කියලා මගේ ප්‍රමන්තිනේ. ඔහුම වැටෙනවද කැබලි? ඒ කියන්නේ මාර පිඟානේ හිලක් තියෙන්න ඕනේ. එහෙම යාගේ බඩ පුරව ගන්න කැබලි තරම් තේරෙනවද? එහෙම වැටෙන්න විදියක් නැහැනේ. ඒ නෑ ඉතින් අර මොකක්ද වගේ කන්න ඕනේ. එහෙම කැබලි වැටෙන්න. පාම් මේ කුඩුම බත්තටයක් දෙකක් වැටෙනවා කියලා බඩ පිරෙනවා. මේක එකයි අර කියන්නේ අත හොදලා අත පීදාලා විසි කරනවා. අර අතේ ඉඳුල් ටික ඒකේ ඉස්ම ටික ගෑවිලා අර පොඩි වෙච්ච පෑන් කෑල්ල අර මිනිස්සයා කාලා පුදුම සතුටක්. මගේ ආදර ප්‍රමාන්තනේ ස්වාමීන් වහන්සේ යැපෙන කෙනාට ස්වාමීන් වහන්සේ තුළ ඉන්න කෙනාට ලොකු මාලිගා ඕනේ නැහැ. ලොකු කෑම ඕනේ නැහැ. ලැබෙන දේ හරිම ලස්සනට ලැබෙන දේ හරිම සුන්දරව විඳිනවා. එක අම්ම කෙනෙක් මගේ ගාවට ආවා අත එල්ලගෙන හැප්පිලා. තමිල් අම්ම කෙනෙක් අත එල්ලගෙන ඇවිල්ලා මට කියනවා ෆාදර්ගෙන් බ්ලෙස් කරගෙන ගිහිල්ලා ෆාදර් හැප්පුණේ. තේරුණාද කියන මගේ ආදරම. ඒ කියන්නේ මම බලමු මොකද විනාශයක් වෙන්නේ නැද්ද? ඊට පස්සේ ඒ කියන්නේ ෆාදර් බ්ලෙස් කරපු නිසා තමයි මේ වුනේ. මම බලමු මොකද්ද මේ කියන්නේ? මාගේ කියන මට කියනවා ෆාදර් ත්‍රිවිල් එක පෙරළුණා ෆාදර්. තේවර එක පෙරලිලා මම වැටිච්ච විදියට මම මැරෙන්න ඕනේ. අත කැඩලා බේරුණේ බ්ලෙස් කරපු නිසා. උස්ම ටිකක් ගියේ එතකොට එයා දකින්න විදිය බලන්න. වෙන කෙනෙකුට කොහමද? හද්ද වහන්සේ ඉන්නවනේ මට මෙහෙම වෙනවද? මෙහෙම වෙනවද? අරුන් හතර වටේ පොලියට දෙනවා. මුම් මෙතන හැටි කරේ. උන්ට එහෙම වෙනවා. අපට මෙහෙම මට මෙහෙම වෙන්නේ. එහෙමනේ බලින්නේ. හැබැයි එයා දකින්නේ වෙනස් විදියට. මගේ ආදර ප්‍රමාන්තේනේ මේක අති සුන්දර ජීවිතයක්. උන්වහන්සේ මත යැපෙන ජීවිතයක්. ඒකයි උන්වහන්සේ කතා කරලා කියන්නේ සාපලද්දෙක්. අද ජෙරමියා 17:5 උන්වහන්සේ කතා කරලා කියන්නේ ඒකයි. උන්වහන්සේ පැහැදිලි කරනවා මෙසේ වදාරනසේක මිනිසුන් කෙරෙහි විශ්වාසය තබන මෙය යන සුළු සිරුර ශක්තිය කරගෙන සමිඳුන් කෙරෙන් හැරි ඉවත්ව යන මිනිසා සාපලද්දෙක්. ඒ මිනිස්සුන්ව විශ්වාස කරන්න බෑ කියන්නේ සැක කරන්න නෙමෙයි. මගේ ආදරේ සැකේ ලෙඩක්. මම ඔබට හැමදාම කියනවා ඒක ලෙඩක්. සැක කරොත් ඔබට ආදරය කරන්න බෑ. පෞල් ජීවිතයේ සැකය කියන්නේ විනාශයක්. හැබැයි විශ්වාස කරන්නේ මම පුත්කලයන්ව නෙමෙයි. මෙයා මට මෙහෙම දෙයක් කරා. කවදාවත් මම ඔයාව අතාරින්නේ නැහැ. ඕවා ඇවිල්ලා තන්නේ කර බොරු. එහෙම කියන්න බෑ. ජේසු ඉන්නවනම් ස්වාමීන් වහන්සේ එක් කරන අය මිනිස්සයාට වෙන් කරන්න බෑ.
ඔබ මම අතර උන්වහන්සේ ඉන්නට ඕනේ. මගේ ජේසුගේ හැම බැඳීමක් එක්කම ජේසු ඉන්න ඕනේ. හැම ව්‍යාපාරයකම ජේසු ඉන්න ඕනේ. හැම උත්සාහයකම ජේසු ඉන්න ඕනේ. හැම ප්‍රයත්නයකම ජේසු ඉන්න ඕනේ. මම විශ්වාස කරන්නේ මගේ ජේසුව මිසක් ඉන්ෂුරන්ස් එකවත් ඒ මගේ එෆර්ට් එකවත් ඒ පුද්ගලයාවත් වචනවත් නෙමෙයි. ඒකයි ගීතාවල 127 උන්වහන්සේ පළවෙනි වගන්ති කතා කරලා කියන්නේ. සමිධානෝ නිවස නොසාත් සමිධානෝ ගේස් නොසාධන සේක් නම් එය ඉදි කරන්න නිකරණු වේසෙති සමිධානෝ නැගරය රැක බලන්න නොගන්න සේක් නම් මුරකරුවෝ නිකරුණේ පිබිද සිටිති. because උන්වහන්සේ කරන්න ඕනේ ඒ ඔය සම්බන්ධකමින් කැඩිලා ඔබගේ ශක්තිය කරගෙන යන එක සාපයක් අපරාධේ මොන ටෙන්ෂන් එකකද ඉන්නේ මොන ටෙන්ෂන් එකකද ඉන්නේ මගේ ආදර ප්‍රේමන්තයනි ඒ නිසා ඒක දයාබර අත්දැකීමක් ස්වාමීන් වහන්සේ අද ඔබට ආරාධනා කරන්නේ මේ රිලේෂන්ෂිප් එක උන්වහන්සේ කතා කරලා කියනවා බලන්න ජෙරමියා 17ම දාවතේ ඊට පස්සේ වගන්තිය කතා කරලා කියනවා ඔහු පාලු කර ඇති පඳුරකට සමාන වේ යහපත පැමිණි විට එය ඔහුට නොපෙනේ පාලු කරේ වියලි තැන මිනිසුන් නොවසන ලුළුබිමි ඔහු වාසය කරයි මගේ ආදර ප්‍රේමන්තයනි උන්වහන්සේ ටොක් වනිනවා අපිට මතක් කරලා දෙන සමහර වෙලාවට අද බාත්රූම් එකේ මොකක්ද පාත් වෙලා මම මොනවද බිම වැටිච්ච බ්‍රෂ් එකද මොකක්ද එකක් ගත්ති අරගෙන ඔළුව උස්සද්දී කෙලින්ම මගේ ප්‍රේමන්තනේ යකඩ කබඩ් එකක් තියෙනවා ඒ උල කෙලින්ම මෙතන යනුණා හරිද අනිච්ච ගමම්ම අත තිබ්බ ලේනවාද කියලා. ඒ කියන්නේ හිල් වෙන්න ඕනේ අනිල්ලක්. ඒ කියන්නේ දැන් හවස වැඩසටහන තියෙනවා. තිරුණාද කියන එක මම වැඩසටහන තියෙනවා හෙට පවුල් දිනය තියෙනවා. ලේනවාද කියනවා මම මේම කර දැන් සුදු පාට බැනියමු මොකද ලේන්නේ නැහැ. එකපාර මට මතක් වුණේ මම කවුද? නේ හිල්ලුණා නම් තිරුණාද කියන එක. හිල්ල ඩිං ගාලා වැදුනා. දැන් ගෙඩි ගහලා තියෙන වෙනම කතන්දරයක්. ඒකයි මේ සමහරවල් අල්ලල්ලා ඉන්නේ. තිරුණාද කියන එක. මම එකපාර මතක් වුණා මම කවුද? ඒ කියන්නේ මේ සැලසුම් මොනවද? ස්වාමින් වහන්සේ අත එක මොහොතකට ගත්තොත් මම කොහේ නතර වෙයිද? ලාසරස් කෙනෙක් වෙන්න. මගේ ආදර ප්‍රේමන්තනේ එයා සමිඳුන් මිනිස්සුන්ව විශ්වාස කරන මිනිස්සයා පාලු කරේ තිබෙන පඳුරක් වගේ බලන්න වචනේ කතා කරලා කියනවා ඔහු පාලු 6 වෙනි වගන්තිය ඔහු පාලු කරේ ඇති පඳුරක් තියෙන විදියටමයි තියෙන්නේ. තේරුණාද? අර මොකක්ද තිබ්බා වගේ තියාගෙන ඉන්න. ඒ කියන්නේ කිසිම වර්ධනයක් නැහැ, අරමුණක් නැහැ. තිබ්බ තැන ඔයේ තියෙන චරිතයක්. හැබැයි සමිඳුන් කෙරේ විශ්වාසය තබන සමිඳුන් තරේ විශ්වාස කරන මිනිසා භාග්‍යවන්තයෙක්. මම විශ්වාස කරන්න වහන්සේමයි. යකා ඇවිල්ලා ඔබට කියයි ඔබට මේක බෑ. යකා මේක කියයි මේක හරියන්නේ නෑ. යකා නැත්තම් මේක සාර්ථක කරයි. යකා ඔබගේ අතට ඔක දෙයි. ඒක ඒවට ඇවිල්ලා කිව්වේ යැපෙන්න එපා. නැද්ද? යැපෙන්න එපා. යැපෙන තේරුමක් නෑ. මේකෙන් හොඳ නරක දැනගැනීමේ ගහ ඕකෙන් කෑවයින් පස්සේ හොඳ නරක ඔයා විනිශ්චය කරන්නේ දෙවියන් වහන්සේ නෙමෙයි. විනිශ්චය ඔබගේ අතට ගන්න හොඳ නරක. ඒ කියන්නේ ඔබ තව දෙවි කෙනෙක් වෙනවා. යැපෙන එකයි කැඩුවේ. යැපෙන එක කඩපු ගමම්ම මයි ප්‍රමාන්තනේ එයාට උපයන්න වුණා. එයාට මහන්සි වෙන්න වුණා. ඒ කියන්නේ ඒව වේදනාවෙන් දරුවා ප්‍රසූත කරන්න වුණා. මේ ජීවිතේට වේදනාව ආවේ ඔය යැපෙන තැන කැඩුණයින් පස්සේ. මගේ ආදර ප්‍රමාන්තනේ ඒ තහනම් ගහ එහෙම වෙද්දී දේව තාත්තා එක්ක ගනුදෙනුවේ ජේසු කුරුස ගහේදී මොකක්ද කියන්නේ? තාත්තේ ඔබ වහන්සේගේ හස්තයට මගේ ආත්මය බාර කරනවා. බැල්මට හැමදේම ෆේලියර් එකක්. නන්නතරයි අවුරුදු 3ම ගඟට කපපු ඉනි වගේ ෆේලියර් එකක්. හැබැයි තාත්තගේ අතටයි මම බාර වෙන්නේ. ඩයබර ලාසරස් කෙනෙක්. මගේ ආදර ප්‍රේමන්තයනේ මේක වෙනම ගමනක්. වෙනම රටාවක්. අද ස්වාමීන් වහන්සේ කියා දෙන්නේ ඒකයි. ඇතුළට බලන්න ඔහු ගංගා යූරේ සිටුවා ඇති පඳුර තියෙනවා ගහ හිටවලා purposely අරමුණක් එක්ක බෝ තියලා තියෙන්නේ. මගේ ආදරේ ප්‍රේමන්තනේ ගංගා යූරේ මිසක් ගඟේ නෙමේ.
ගඟේ දැම්මනම් මොනවද? කිසි අවුලක් නෑ නේද? ආයි මුල් මොනවටද? කෙලින්ම ගත්තා ප්‍රොඩියුස් කරා නේද? නෑ. ගංගා ඉවුරේ මුල අදිනක ඔබගේ choice එකක්. රත් ගින්නද ජලයද තියෙනවා, ජීවිතේද මරණයද තියෙනවා. ඔබ තෝරගන්න එක ඔබගේ choice එකක්. ඒ මුල අදිනවා කියද්දි එක පාර අද දාලා හෙට පැලවෙන්නේ නැහැ. ඒක රූට් එක ටික හොයාගෙන යන අත්දැකීමක්. ස්වාමින් වහන්සේගේ ඒ කියන්නේ ඒ ගඟ හොයාගෙන යන දවසින් දවස ටික මුල් අදින එක මගේ ප්‍රමාන්තයනි කවදාවත් ඇදලා ඉවර වෙන්නේ නැහැ. ඔබ නිකන් බලන්න බෙන්ජමිනා වගේ ගහක් ගන්න. බෙන්ජමිනා ගහක් එක භයානක ගහක්. කියන්නේ මුල් යනවා කියන්නේ ඉතින් ආයි අත්තිවරන් කොන්ක්‍රීට් ඉවරයි. කොන්ක්‍රීට් පලාගෙන යන්නේ. ගම ගෙවල් ගාව තිබුණාම টয়ලට් වලවල් අස්සෙන් කොමෝඩ් අස්සෙන් මුල් එන්නේ. නතර වෙන්නේ නැහැ. මගේ ආදරේ මතනේ මේ මුල අදිනක ඔබට මට නතර කරන්න බෑ. දවසින් දවස මේ මුල අදින්න ඕනේ. ඒ ස්වාමීන් වහන්සේව හොයාගෙන යන ගමනක්. ගඟ හොයාගෙන මුල හම්බුණයින් පස්සේ ඔක්කොම ඉවර නෑ. ඒ මුල තවත් අදිනවා. තවත් යනවා. අනිත් මුලුත් එනවා. ඒක ජර්නි එකක්. හැබැයි මේ මුල ගහේ වෙනසක් වෙනවා. ගඟටම මුල් ඇද ඇති. ගිම්හානයට කිසි බියක් නැති. කොළ පරවියාමක් නැති. නියං කාලය ගැන කරදර නැති. නොනැවති දිගටම පළදාවක් ඇති ගහක සමානය. බාහිර වෙන දේ වෙනවමයි. මගේ ආදර ප්‍රේමාන්තයනි උන්වහන්සේ කවදාවත් ඔබට trouble free life එකක් අරගල වලින් හිස් වෙච්ච තොර වෙච්ච ජීවිතයක් පොරොන්දු වෙන්නේ නැහැ. ඒක උන්වහන්සේ කතා කරලා කියන්නේ මතේතුමාගේ 7 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ අතිවාරම් දෙක පිළිබඳ උපමාවේදී කතා කරලා කියනවා. එයින් යමෙක් මාගේ වචනය අසා ඒවා පිළිපදීද 24 වෙනි වගන්තිය. ඔහු පර්වතය මත තමාගේ ගෙය තනාගත් නැනවතකට සමානය. 7:24 ඊට පස්සේ සමානය 25 වැසිවැස ජලය ගලා සුළඟම ඒ ගෙට ගැසීය ගානක ගානවා වදිනක වදිනවා කැළඹෙනවා පාළු වෙනවා. ඒ කියන්නේ උන්වහන්සේට යද්දා කියලා ඩීසල් එන්නේ නැහැ. ඩීසල් හින්දෙන්නේ නැත්තේ නැහැ. ප්‍රශ්න වෙනවා. නැද්ද? මේ ඔක්කොම ෆේල් වෙනවා. නැද්ද? සර්ලත් ෆේල් වෙනවා. ඔක්කොම හරි වෙන දේ වෙනවා. හැබැයි ඔබ වටන්න බෑ. මගේ ආදර ප්‍රේමාන්තයනි ඒවට බය නැහැ. ඍතුවට බය නැහැ. නියං කාලය ගැන කරදර නැහැ. මොකද මුල තියන්නේ ඇතුලෙන්. ස්වාමීන් වහන්සේව හොයාගත්ත ජීවිතයක් ලාසරස් වගේ. මගේ ආදර ප්‍රේමාන්තයනි මේ කනෙක්ෂන් එකේදී ඔබ ස්වාමීන් වහන්සේව හම්බ වෙච්ච කෙනෙක් වුණායින් පස්සේ ඔබට ස්වාමීන් වහන්සේව හම්බ වෙනවා කියන්නේ ඔබට සහෝදරයව හම්බ වෙනවා. ලාසරස් මැරුණයින් පස්සේ ස්වර්ගික විමානවලට දේවදූතයන් අරගෙන යන්නේ. ධනවතාව භූමදානය කරන්නේ. රේමන්සෙන් නැතික මාර ගන්න නැති මං හිතන්නේ නේ. රේමන්ස්ලා අම්මා අර කොටස් ගාලා අස්සිය ඇවිල්ලා නැත්ද හර්ස් එක ආයි වොල්වෝ හර්ස් එක බෙන්ස් හර්ස් එක ආයි උඩ ඔක්කොම ඒවා ගලා අම්මා මල් වඩන් අරවම ඔක්කොම එක්ක කන්නේ පණුවෝ නැද්ද? අර ලාසරස්ව දේවදූතය උස්සගෙන යනවා. ලාසරස්ගේ පාපය මොකක්ද මගේ ප්‍රේමාන්තයනි? දැන් ධනවතාගේ පාපය එයා වැරදි විදියට සල්ලි හම්බ කරේ නැහැ. ඒකටත් වඩා පුරාණ ගිවිසුමේ දෙවන් වහන්සේගේ ආශිර්වාදය ගලන විදි 3ක් තිබුණා. ආශිර්වාද එකක් තමයි wealth, health and generation. වස්තුව, ශරීර සෞඛ්‍ය, long life, දීර්ඝායුෂ සහ පරම්පරාව. ඒතර වස්තුව ලැබුණා කියන්නේ දේව ආශිර්වාදයක්. දැන් පුරාණ ගිවිසුමට අනුව මේක ආශිර්වාදයක්. ධනවතාට සුඛ විවරණය ඒ සැප පහසුව තිබුණේ දෙවියන් වහන්සේ මාව ආශිර්වාද කරලා. ඒ කියන්නේ දුප්පත් කෙනා ඒක සාපයක් කියලා සැලකුවේ. හැබැයි ධනවතා අපායට යනවා. ජෙහෙන්න සදාකාලික ගින්නට යනවා. හේතුව මොකක්ද? සිතින් පව් කරේ නැහැ. වචනෙන් පව් කරේ නැහැ. ක්‍රියාවෙන් පව් කරේ නැහැ. වංචා කරලා සල්ලි හම්බ කරේ නැහැ. එකම එක හේතුවයි. බිම ඉන්න ලාසරස්ව දැක්කේ නැහැ. මගේ ආදරේ ප්‍රේමාන්තයන් වහන්සේ මතේතුමාගේ සුවිශේෂයේ 24 වෙනි 26 වෙනි වගන් 24 කතා කරලා කියනවා.
මම කුසගෙනව හිටියා මට කන්න දුන්නද? මම පිපාස විදියට මට බොන්න දුන්නද? මම නිර්වස්ත්‍රයෙන් මට අඳින්න දුන්නද? මම හිරගත විදියට මම බලන්න ආවද? ඒ හිටිය මමයි. ඒ කියන්නේ මගේ ආදර ප්‍රේමන්තනේ ඔබට සහෝදරයාට ආදරය කරන්න බැරි වුණොත් what is opposite of love? ආදරේ විරුද්ධ පදේ මොකක්ද? It's not hatred, it's indifference. ආදරේ විරුද්ධ පදේ ඇවිල්ලා සංවේදී නැතිකම. ලාසරස්ව පෙනුන්නේ නැහැ. ලාසරස්ගේ තුවාල දැක්කේ නැහැ. ලාසරස්ගේ බඩගින්න දැක්කේ නැහැ. මගේ ආදර ප්‍රේමන්තනේ. ඒක ධනවත් පොසත්වල නෙමෙයි තියෙන්නේ. සමහර ලාසරස්ලා ඉන්නවා. ලාසරස්ලා ධනවත් වගේ. ස්වාමීන් වහන්සේගේ යහපත පේන්නේ නැහැ. පාන් වාටියද දෙන්නේ මට නැද්ද? මන්න කරුමයක්ද? බල්ල ලෙවකන මොන මූසලකමක්ද? වාසයට මම පේන්නේ නැහැ. ලද දෙයින් සතුට වෙන්න බැරි ගතිය. මගේ ආදර ප්‍රේමන්තනේ ඔබ දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේට ලං වෙද්දී ස්වාමීන් වහන්සේට ලං වෙද්දී ඔබගේ සහෝදරයා ඔබට පේන්න ගන්නවා. අද දෙවනි ටෝක් එකේදී මට මාව කැඩිච්ච තැනක් මම පවුචාරණය කතා කරලා කියද්දී මට ජේසුට ලං වෙද්දී මම දැක්කේ මේ පූජාවට දවන පොඩි උන්ට කොච්චර බඩිනවද කේන්ති ගිහිල්ලා අල්තාරෙත් මට කොච්චර කේන්ති යනවද ෆෑන් එක හරියට ඇරිය නැත්තම් හොර මේක වුණ නැත්තම් වතුරක තියලා නැත්තම් තේරුණාද කියන අල්තාරේ රෙද්ද උඩ කුණු දැක්කේ තුණු තියෙනවනම් තේරුණාද හැම බඩුවක්ම යනකොට අතන අරක ඇහිඳලා නැහැ අතන මේ කෝප්පේ තියෙද්දි ඒ කියන්නේ ඇතුලේ කේන්තියෙන් යන්නේ කපටිකමට පෙන්වෙන්නේ නැති වුණාට මගේ ආදර ප්‍රේමන්තයනි මම දැක්කේ කී දෙනෙක්ට හර්ට් කරලා තියෙනවද ඔෆිස් එකේ කී දෙනෙක්ට හර්ට් කරලා තියෙනවද සැරෙන් කතා කරලා තියෙනවද තරාතිරම් බල්ලා තියෙනවද ඒක නිසා ඒ තැන්වලදී අද පාපොච්චාරණය කරන්න කෙනෙක් ආවා. අද විතරක් නෙමෙයි මම ඒක ඕන් තරම් කරලා තියෙනවා. හදිස්සි ඉක්මනට කරන්න. ඉක්මනට කරන්න. හරි හදිස්සි තමයි. හැබැයි අර මිනිස්සයා පාපොච්චාරණය කරද්දී ඒ ජීවිතය ජේසු කඩන විදිය දකිද්දී මට කකුල් දෙක අල්ලලා වදලා සමාව ගන්න හිතුණා. මම ඒ වචන නොකියන්න තිබුණානේ මගේ ප්‍රමාන්තේ. ජීවිතේ කඩා ගන්නනේ එළියේ පැය භාග අපි කයම කකා ඉන්න දියාවේ එළියේ පැය භාගයක් විතර බලාගෙන ඉඳලා ඒත් එළියට ඇද්දි මම කිව්වා ඉක්මනට කරමු පුතේ දිග එකක් නම් කොමිස් අපොයින්ට්මන්ට් එකක් දාමු මං කවුද මගේ ප්‍රමාන්තේ බිලි ලැජ්ජ හිතුණා මට මගේ ගැන හැබැයි ඒක තේරුනේ ජේසුට ලං වෙද්දී මගේ ආදර ප්‍රමාන්තේනේ උන්වහන්සේට ලං වෙද්දී උන්වහන්සේ ඒ ආදරය උන්වහන්සේත් එක්ක විසඳගත්ති ඔබට පේන්න ගන්න ඔබගේ ලාසරස්ව. ඒ ලාසරස් ඈත ඉන්න යුක්‍රේනයේ අය නෙමෙයි. රුසියාවේ අය නෙමෙයි ඉතියෝපියාවේ අය නෙමෙයි. ඒ ලාසරස් ඉන්නේ මේසේ යට. සමහරට ධනවතා කෑම කන ගමන් ටීවී එක ඕන් කරලා අම්මා ඊශ්‍රායලේ ගානවා අයියෝ යුක්‍රේනයේ පව් වැඩේ අර මිනිස්සු දුක් විඳිනවා අනේ පත්තරේ බලන්න නැද්ද අනේ ලංකාවේ ඩීසල් පොලිම නැද්ද එහෙම දකින්න තියලා ධනවතා ඒතර ඈත ඉන්න ඒ වගේ ලොකු අනුකම්පාවක් ලාසරස් මෙතන ඉන්නේ under your nose මගේ ආදර ප්‍රේමන්තනේ ඒ ලාසරස් කියන්නේ තුවාල වෙච්ච දුර්වල වෙච්ච ලාසරස් ඔබගේ බිරිඳ ඔබගේ ස්වාම්පුරුෂ ඔබගේ දුව පුතා ඔබගේ අම්මා තාත්තා එතන ඉන්නේ ඈත නෙමෙයි උන්වහන්සේ දයාබරයි මගේ ප්‍රේමන්තනේ අපිට වෙච්ච වැරදි අපි උන්වහන්සේට කියද්දී ස්වාමීනි හෙටත් මට ඒක වෙයි මාව බලා ගන්න පරිස්සම් කරගන්න පුළුවන් තරම් ආදරෙන් කියන්න කේන්ති යන්න අද දැන් අල්තාරේ යද්දී අල්තාරේ නැගලා බලද්දී අල්තාරේ මාක්ස් අද මුළු දවසම සප්‍රසාද වාසී තිබලා අස් කරන්න වෙලා තිබෙන්නේ නැහනේ මාක්ස් යද්දී වෙන්න මම ජේසුස් තියන අල්තාරේ රෙද්දේ හැටි කරනවා පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුද්ධාත්ම ලස්සනට කියනවා ඒවා තේරුණාද කියන එක ඊට පස්සේ අරක අතන මේ ආර් කෝඩ් එක එතන තියෙනවා අතන මේක තියෙනවා මේ ෆෑන් එක වදින කරකෙන්නේ ඉස්සෙන්නෙත් නේ හරියට මොකද මේ මගේ ආදර මම දැක්කේ මොනවද කරන්නේ උන්වහන්සේට ලං වෙද්දී උන්වහන්සේ ඔබව නිවැරදි කරනවා
මගේ ආදර ප්‍රමාන්තනේ එනිසා යැපෙමු උන්වහන්සේ ගාව. ඒ මුල ගැන හිතමු. මුල ගැන හිතමු. මම ජේසුස් ගාව ජේසුස් හොයන වෙලාව මම ජේසුස් අයිති කරගන්න ඒ උන්වහන්සේ හම්බුණයින් පස්සේ නලංගුවක් නැහැ. මගේ ප්‍රමාන්තනේ මගේ අතුලාන්ත ප්‍රීතේ ලාසරස් වගේ පුතුම යැපෙන තැනක මම නිදහස් වෙනවා. ජෙරමියා 17:9 වෙනි වගන්තිය අවසන් කරලා කියනවා මගේ ආදර ප්‍රමාන්තනේ අන් කිසිවකට වඩා සිත කපටිය හැම අතින්ම එය දූෂණය වී ඇත. එය තේරුම් ගත හැකි කාටද? එනිසා එළියේ දකින දේවල් නෙමෙයි. මගේ ආදර ප්‍රමාන්තනේ අතුලාන්ත ගමනක්. ඒ විමසන්නේ උනාසගේ වචනය. එකයි හිබ්‍රු 4:12 කතා කරලා කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය ජීවමානයි ක්‍රියාශීලී දෙමුවත් කඩුවකට වඩා තියුණුයි ආත්මය ප්‍රාණයෙන්ද සන්ධි ඇටමිදුළු වලින්ද වෙන් කරන තරම් විනිවිද යන්නේ සිතේ සිතුවිලිද අරමුණුද විමසනවා සිත කපටි සිත විමසන්නේ වචනය මගේ ආදරේ ප්‍රමාන්තනේ ඒ වචනේ තේරුම් ගන්න මගේ ධනවත්කම මගේ පෝසත්කම මගේ මේසය මගේ කියන දේ ඒකේ යට එයින් එහා ඒ මගේ සීමාවෙන් එහා ඉන්න දුක් විඳින අරගල කරන මගේම කෙනා මට පේන්නේ නැහැ මගේ ආදරේ ප්‍රමාන්තනේ ලාසරස් තමයි ධනවතාට ස්වර්ගයට යන්න තිබිච්ච යතුරු ස්වර්ගයේ දොරටුව එයා බලාගත්ත නම් මගේ ප්‍රමාන්තනේ ධනවතා ස්වර්ගයේ ඒ යතුරු අඳුරගත්තේ නෑ ඒ ගැලවීම ලාසරස් ඒ ගැලවීම ගෙනල්ලා ධනවතාගේ මේස ගාවින් තියනවා අඳුරගත්තේ නෑ දොරකඩ තියනවා අඳුරගත්තේ නෑ මගේ ආදර ප්‍රමාන්තනේ ගැලවීම දේවදූතයෙක් නෙමෙයි තුවාල හොරි හැදිච්ච බල්ලෝ ලෙව කන සමාජ මට්ටමින් අසික්කිතම තැනක් ඔබ ගලවන්න ඔබගේ බිරිඳගේ තුවාලය ඔබගේ ස්වාමිපුරුෂයාගේ ප්‍රශ්නය ඔබට සමාව දෙන්න බැරි තැන ඔබට සමාව දෙන්න බැරි ඒ කෙනා ඒ කියන්නේ ඒ තුවාලය ඔබ දැක්කම ඊයා අපිරියයි කේන්ති යන මල්ල වදයක් කරදරක් දැකුල් බැලුමට දකුණු පැත්තේ හොරා ජේසුව දැක්කේ නේද තුවාල කෙල විරූපී කෙනෙක් ඒක ඒ අස්සෙන් දැක්කා ගැලුම්කාරයව දේව රාජ්‍යති මාව සිහි කරන්න කියපු තැන යහපත ආවම පේන්නේ නැහැ මගේ ආදර ප්‍රමාන්තන උන්වහන්සේ තුළ යැපුන් නැත්තම් පාලු කර හිටපු ගහක් වගේ නිසා ස්වාමීන් වහන්සේ තුළ යැපෙමු රැඳෙමු උන්වහන්සේ තුළ ඒ මුල අදින්න සලස්වමු හැම චූටි දෙයකටම සංවේදී වෙන ආදරෙන් පිරිච්ච කෙනෙක් වෙන්න ස්වාමීන් වහන්සේ ඔබ මාව ආලේප කරන බව අයිති කරගෙන ධනවතෙක් නෙමේ ලාසරස් කෙනෙක් වෙන්න අපි උන්වහන්සේට බාර දෙමු ආමෙන් පඬු පිදීම සහෝදර සහෝදරනේ මගේ සහභාගයාගේ සියලු බල ඇති දෙවි ස්වාමින් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමින් වහන්සේගේ නාමය ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද
අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධ සභාවටත් ප්‍රයෝජනයක් අත්වනු සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මෙයාගේ පිළිගන්නාසේක්වා. දෙවි ස්වාමිනි මේ ආගය මගින් අපේ ධර්ම ක්‍රියා පරිශුද්ධ කළ මැනව. එලෙස මේ චදාරිකයේදී අප කරන බාහිර ක්‍රියා අප ඇතුළාන්ත පරිශුද්ධතාවය කරා ගෙන යන මාර්ගයක් කළ මැනව. මේකදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න. ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. ඒ යෝග්‍ය වූද යුතු වූද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනි සියලු බල ඇති සදාතන දෙවි ස්වාමීනි අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැනදී අප වහන්සේට තුති පිදීම සැබවින්ම යෝගීත්වයේ සාධාරණ ගැලවීම දායකය. කුමක් නිසාදයත් සෑම වසරක් පාසාම ආත්මික පාරිශුද්ධතාවෙන් හා ප්‍රීතියෙන් හා යුතුව පාස්කු අභිරහස පැවැත්වීමට සූදානම් වනු සඳහා සදහැවතුන් උපකාර වීමට වහන්සේ කැමති වනසේක. ඔවුන්ගේ යුතුකම් හා සහෝදර දයාවේ ක්‍රියාවන් වැඩි උනන්දුවෙන් ඉටු කරමින්ද නව ජීවය දෙන ප්‍රසාද නිධානයන් නැවත ලබා ගනිමින්ද දේව දරුකමේ වරම සම්පූර්ණ කර ගැනීමට ප්‍රේමයේ ස්ප්‍රීත්වයෙන් ඔවුන් මෙහෙවනසේක. ඒ සුරදුත අග්‍රදුතාදී සුරසේනා සමූහයේ නිරන්තර සාදු නාදර අපගේ ගීත රාවදයක් කරමින් වාසගේ මහෝත්තම භාවය අපි මෙසේ වර්ණනා කරමු. සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාග්‍ර දෙවි ස්වාමීන් වහන්සේ සුවිශුද්ධය අහසත් පොළවත් ඔබගේ මහිමයෙන් පිරී තිබේ. ස්වර්ගෙහි ජය ශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩිනුතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගෙහි ජය ශ්‍රී වේවා. එසේ ස්වාමිනි ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය. ඒ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන් අපි දයාබරව අයද සිටින්නේමු. අප එසේ අදනුයේ මේ පඬුරු අප උදෙසා අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පුපේ රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් එය කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සමමයෙන් ගෙන අනුභව කරන්න. සැබවින්ම මේ ඔබ දෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමිනේ මාගේ දෙවියනේ. රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තිතිපුදා ස්වකීය ශ්‍රාවකයනට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සමමයෙන් ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව උදානන්තුවද කිවිසුමේ මාගේ රුධිර කුසලානයයි. පවකමාව සඳහා බෝධීසාද සියලු මනුෂ්‍යයන් දේශාදේ වගරුන් ලබන්නේය. මාසී කිරීම පිණිස මෙසිදු කරන්න. මාගේ ස්වාමිනේ මාගේ දෙවියනේ. අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනී ඔබ වහන්සේ කුත් වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ උදාන වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. ඒහෙන් පියාණන් වහන්සේගේ මරණ විදානද සිහිපත් කරමින් ජීවනදායක පුපේද ගැලවීමදායක කුසලානද අපි වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටින ඔබට සේවය කරන්නට සුදුසුසන් වශයෙන් සැලකීම ගැන අපි වහන්සේට ස්තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන්න් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනත වායද සිටිමු. ස්වාමිනී මුළුල්ලේ පැතිර පවත්නා වහන්සේගේ ශුද්ධ සභාව සීකල බණව. ෆ්‍රැන්සිස් ඇමති අපගේ පොදු පියාණන්ද
මැල්කම් රංජිත් ඇමති අපගේ අගරත් ගෘතුමන්ද සහායක රද ගෘතුමන්ලාද සකල පූජක පිරිසද සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සැලසුන මැනව. නැසීගේ දයාබර සියලු දෙනා සීකර යාඥා කරමු. ඔතානේ බලාපොරොත්තු ඇති මේගේ අපගේ ආදර සහෝදර සහෝදරයන් වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සීකර වහන්සේගේ ශ්‍රී වත මණ්ඩලයේ ආලෝකයේ වෙතට උන් පිළිගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේ මාතාවන් කන මරියාවන් දෙතුමගේ දම්පතීන් වන ජොසේ මුනිතුමාද භාග්‍යවත් අපොස්තලවරුන්ද සෑම කාලයන්හි වහන්සේගේ කැමැත්තට කරමින් දිවි ගෙවූ සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයට සහභාගී වීමට අප සුදුසුසන් කළ මැනව. තාදුනා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දේවා වදාළ මැනව. දුක් මුදුන් දෙන්න. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනි ශුද්ධාත්මයන්නා සමග ඒක වැඩවසන ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. ගැලවීම දායක කන පනතින් ප්‍රගුණ වී දේපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව මෙසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොව දිටු වේවා. අපගේ දිනදා භෝජනය අපට දානය කළ මැනව. අපට වර්ධ කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාපවස්ථාවට අසවීමට අපට ඉඩ නොදී අයහපත නමුදාගත මැනව. ස්වාමිනී සියලු අයහපත නමුදා ගන්නමෙන්ද අපගේ මෙම ජීවිත කාලය අපට සාමය දෙනමෙන්ද අපි ආයදිමු. අපට වහන්සේගේ කරුණාබර පිහිට ලැබෙන රතුරුම් පවින් මිදී සියලු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි මාගේ සාමය ඔබට දෙමි ස්වකීය ශ්‍රාවකයන් අමත අවදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි. වහන්සේ අපගේ පාපයන් නොතකා වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට විශේෂයෙන් අපගේ ජීවිතය ඇතුළාන්තයට වහන්සේගෙන් පමණක් ලැබෙන අවසාමයද සමගියද දාන කරන්න කරුණා කළ මැනව. වහන්සේ සදාටම වැඩ වසන සේක රජකම් කරන සේක. ආමේන්. ජේසුට විතරක් දෙන්න පුළුවන් සාමය ඔබ සමග නිතර පවතිවා. ඔබ සමගද පවතිවා. අපි කිනකාට දයාබර සාමය පතමු. ඔබ සාමය වේවා. ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි අපට සාමය දුන මැනව. ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් ජීවමාන දෙවන වහන්සේගේ පුත්‍රයන් ශුද්ධාත්ම වහන්සේගේ සහායකව වහන්සේගේ මරණ මගින් වහන්සේට ජීවමාන කළ සීක වහන්සේගේ ශරීර රදරන බවින් මාගේ සෑම සියලු පවරින්ද සෑම හැපතින මම බුදාගත මන වහන්සේගේ අනපනත් සියල්ලියන් දිසන සැලසුන මැනව. කිසිම දිනක මට වහන්සේගෙන් වෙන්වන්නට නොතර මැනව. මෙන්න දේවාජ බාලකයාණෝ මෙන්න ලොවේ පව් දුරලන්නට වැඩි ආ වූ තැනන් වහන්සේ. අජ බාලකයන්න්ගේ භෝජනයට කැඳවීම ලත් අපි භාග්‍යවන්තයෝය. ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවමේ. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවවන්නේය. ආත්මිකව දිව්‍ය සත් ප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ යාඥාව. අහෝ ජේසුනේ මා උදෙසා ඔබ වහන්සේ සැඟවී ඉන්නා ශුද්ධ වූ මණ්ඩපය වෙතට මම හැරෙමි. අහෝ මාගේ දෙවියනි මම ඔබ වහන්සේට ප්‍රේම කරමි, ගෞරව කරමි, වන්දනා කරමි. දිව්‍ය සත් ප්‍රසාද වශයෙන් මට මේ මොහොතේ ඔබ වහන්සේ ලබාගත නොහැකි බැවින් එහෙත් එන්න ඔබ වහන්සේගේ වරප්‍රසාදය සමගින් මා වෙත එන්න. ආත්මිකව මා හද තුලට එන්න.
මාහද පිරිසිදු කළ මැනව, එය ශුද්ධවන්ත කළ මැනව. මගේ හදවත ඔබ වහන්සේගේ හෘදය විලසින් සලකන්න. ආමේන්. तुम सुवंगे अविश्वासी सुवकल सेठी पुदुमिकी सविदे उबे वतट वतजुन इदिने हरि वेट हुम उहुटद लැබුනේ ඉඩ දෙන්නේ පාවිශ්වාසයේ පහන නිවි අඳුරේ ගෙලියයි ජීවිතේ අවදි වෙලා ඉන්න. ඊසව්වානන් ලංගැබියේ තුවාල සියසින් මලා සංකා දුරුවැගී ඉඩ දෙන්නේ පාවිශ්වාසයේ පහන නිවී යන්න. අඳුරේ ගෙලියයි ජීවිතේ අවදි වෙලා ඉන්න. බලව් හදවත මාගේ කියමින් ඔබේ හදපත පැවේ සකල මිනිස් වග වෙත සිනෙහේ නොසිඳෙන පෙම පිළිබිඹු වූයේ ඉඩ දෙන්නේ පාවිශ්වාසයේ පහන නිවී යන්න. අඳුරේ ගෙලියයි ජීවිතේ අවදි වෙලා ඉන්න. හිල්ලෙන් විවර වූ තුවාලයේ සඳවා ගනු අප හැම මොහොතේ සමිඳුනි ඔබ විඳි දෙතිස් පදේ
අපට විමුක්තිය ගෙන දුන්නේ ඉඩ දෙන්නේ විශ්වාසයේ පහන නිවි යන්න අඳුරේ ගැලියයි ජීවිතේ අවදි වෙලා ඉන්න නිදොස් මග යන්න භාග්‍යවන්තයෝය. ස්වාමින් වහන්සේගේ නීති මාර්ගයේ ගමන් කරන්න භාග්‍යවන්තයෝය. අපගේ දෙවී ස්වාමීනි අප පුදන මෙම යාගය මගින් අපගේ විශ්වාසය ශක්තිමත් කළ මැනව අප එකිනෙකාට දක්වන ප්‍රේමය තුළින් එය ප්‍රකාශ වන්නට සැලසුව මැනව මෙකෙද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බල ඇති දෙවි මහෝත්තමයාණෝ පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද ඔබ සෑම සියලු දෙනාම ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා. යන සාමය තුනස්ගේ ආදරයත් තුළ ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ආදර ප්‍රමාන්තනේ හෙට දවස 6:05 අපි පාද නමස්කාරය විශේෂ ආකාරයෙන් සංවිධානය කරන්නේ. එනතුරු 6:08යි අපි දිව්‍ය යාගය ආරම්භ කරන්නේ. ඔබගේ නැවත මතක් කරනවා මුදු තාලි රැගෙන එන්න විවාහ පොරොන්දු අලුත් කරනවා ඒ දවස. ඒ වගේම කරුණාකර මං වෙනුවෙන් මැදිහත් වෙන්න අද රැට හෙට දවස මෙහෙවන්නට උන්වහන්සේ පෙන්වන්නට ඕනේ කරන්න කියන දේ දේව වචන විශේෂයෙන්ම උන්වහන්සේ කතා කරන්න ඕනේ වචනේ මගේ දිවේ තියාන්නට ඕනේ මා වෙනුවෙන් මැදිහත් වෙන්න. නැවත අපි සෙනසුරාදා 8:00 මේ සමය හැම පුංචි පැටවුන්ට නමස්කාරය සූදානම් කරනවා. ඉන් අනතුරුව එයාලගේ පාපොච්චාරණය අහනවා. සවස 4ට යූත් එක සඳහා මිසමේ තරුණ තරුණියන් සඳහායි වෙන් වෙන්නේ. ඒට සියලු දෙනාම යොමු කරන්න. 6ට සවස 6ට ඉංග්‍රීසි දිව්‍ය පූජාව. ඉන් අනතුරුව 7ට මේ ආකාරයෙන්ම දිනට නියමිත දිව්‍ය පූජාව සිදු කරනු ලබනවා. ප්‍රශංසා මෙහෙයත් එක්ක. හෙට දවස වෙනින් මැදිහත් වෙන්න කියලා දයාබරව ඉල්ලා සිටිනවා. අවසාන ගීතිකාවට සහභාගී වෙමු. දවස දේවා මට බාර කරලා යාඥා කරමු. සෑම පවුලක් උදෙසාමත් මාත් කණ්ඩායමත් උදෙසාත් මැදිහත් වෙමු. නමු මරියනි ප්‍රසාද පුණ්‍යවන්තයනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි ශ්‍රී නපිරණ ආශිර්වාද ආදී වහන්සේ
ඔබගේ ශ්‍රී ඵලයන් ජේසුස් ආශිර්වාද ලද්දාවමෙ සාන්ත මරියමේ මෑණියනි පාපී අප උදෙසා දැනුත් අපේ මරණ වේලෙහිදී ත්‍යාඥා කළ මැනව ආමේන්. සිර්දනා සාන්ත කුරුසිය අඩයාලමෙන් අපේ සතරන්ගේ ගලවා දේවා පෙදෙවි ස්වාමීනි පිතාගේ පුත්‍රයාගේ ස්පිරිතු සාන්තගේ නාමයෙන් ආමෙන්. සෑම දිනාටම ජේසුස් පිටයි. ජේසුස් පිටයි ෆාදර්. හෙට දවස් සංවිධානය කරන්නේ මරියා හමුදාවත් දිව්‍ය වර්ධන සමිතියත් බව මතක්